නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. තුන්ලෝකාග්‍ර වූ මහා කාරුණික වූ ධර්මරාජයන් වහන්සේ වන අපගේ බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. මේ ලංකා ධරණී තලයට අනුබුදුවරයන් වහන්සේ වූ අප ආදී ගුරු දේවෝත්තම අපගේ මිහිඳු මහරහතන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. සදහවත් වාසනාවන්ත පින්වතුනේ, අද දවසේ මේ දේශනාවට දායකත්වයන් දරමින් ධර්මදානමේ පින්කම සිදු කරන්නේ බදුල්ල මහියංගන පාරේ අංක 161කින් සී නිවසේ පදිංචි අශෝකා මෝටර්ස් අයිතිකරු වන පින්වත් ආර්.එම්. උපසේන මහතා, ආර්.එම්. අශෝකා නන්දනී මහත්මිය සහ චාමික පියුමාල් පුතණුවන් විසින් අද මේ ධර්මදානය සිදු කිරීමේ මූලික අරමුණ ආර්.එම්. උපසේන මහතාගේ ජූනි මාසයේ 9 වන දිනට යෙදුණු ජන්මදිනය නිමිති කරගෙන එතුමාට ආශිර්වාද කිරීම වශයෙන්ුයි අද ධර්මදානමේ පින්කම සිදු කරනු ලබන්නේ. පින්වතුනි, අපේ ජීවිත ගත්තාම මේ ජීවිතයේ නොයෙක් දේ සිහි කරමින් නොයෙක් දේ සිත සිතා අපි ජීවත් වෙනවා. ජීවත් වෙද්දී හිතන්න කියලා බොහෝමයක් දේවල් අපිට තියෙනවා. ජීවිතේ සිහි කරන දේවල් ගත්තොත් එහෙම මෙච්චරයි කියලා ප්‍රමාණ කරන්න බෑ. ඒ තරම් එක එක දේවල් අපි හිතනවා. බුදුරජාණන් වහන්සේගෙන් දවසක් කෙනෙක් අහනවා, ස්වාමීනි, හිතකින් හිතන දේවල් අතරේ යමක් හිතීම නිසා මිනිසයාට හැම ආකාරයකින්ම යහපත වෙනවා නම්, යමක් හිතීම නිසා මිනිසයාට දියුණුවම අත් වෙනවා නම්, දියුණුව කරා යනවා නම්, ඒ කුමක් හිතීමෙන්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යමෙකුගේ ජීවිතයේ දියුණුව කරාම යන්නේ, අභිවෘද්ධිය කරාම යන්නේ, ශ්‍රේෂ්ඨත්වයේ කරාම යන්නේ ධර්මයේ හිතුවොත්. හිතකින් හිතිය යුත්තේ ධර්මයයි. මේ හිත්වලින් නිතර සිහි කර කර වාසය කළ යුත්තේ ධර්මයයි. ජීවිතය සම්බන්ධයෙන් යම් තීරණවලට එළඹෙනකොට ඒ තීරණ අපි ගත යුත්තේ ධර්මයේ තුල පිහිටා. ධර්මයට අනුව ජීවිතයට එන තීරණ ගන්නවා නම් ඒ තීරණින් කවදාවත් අයහපතක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ධර්මය හිතේ දරාගෙන ඉඳීම, ධර්මයේ නිතර සිහි කිරීම, ධර්මයට අනුකූල වූ තීරණ අරගැනීම, මේක පින්වතුනි ජීවිතයට හරි වැදගත් එකක්. ඊළඟට මේක ජීවිතයට හරි දුර්ලභ එකක්. ඒ කියන්නේ හිතකින් හිතන්න සුදුසු ධර්මය මේ ලෝකේ දුර්ලභයි. කිච්චෝ සද්ධම්ම සවණං, ධර්ම ශ්‍රවණේ යනු ඉතා දුර්ලභව ලැබෙන දෙයක්. කියන්නේ බණ අහන්න ලැබෙන්නේ හරි දුර්ලභව, හරි විරලව. මේ ලෝකේ ගත්තොත් එහෙම කීයෙන් කී දෙනාටද බණක් අහන්න ලැබෙන්නේ? මේ සවම්පත් වලින් බණපදයක් අහන්න ලැබෙන්නේ ලෝකේ කීයෙන් කී දෙනාටද? ඊටාම අඩුවෙන්. ඊටාම අඩුවෙන් මේ බණපදක් අහන්න ලැබෙනකොට බණපද අහන අය අතරින් ඒ බණපදේ මතක තියාගන්නේ ඊටත් අඩු පිරිසක්. මතක තියාගන්න අයගෙන් ඒ ධර්මයේ කෙරෙහි හිත් පහන් කරගෙන ඒ ධර්මය සිහි කරන්නේ ඊටත් වඩා බොහෝ අඩු පිරිසක්. එසේ සිහි කර කර ධර්මයේ හැසිරෙන්නේ ඊටත් වඩා බොහොම අඩු පිරිසක්. ඉතින් මේ ලංකා භූමියේ ඉතිහාසය ගැන සලකනකොට, අපේ සිංහලයාගේ අතීතය ගැන සලකනකොට අපිට පේනවා ඉතිහාස පුවත්වල සිංහලයෝ හරියට මේ ධර්මයේ මතක තියාගෙන ධර්මයේ සිහි කර කර ධර්ම කතාවෙන්, ධර්ම සජ්ජායනාවෙන් වාසය කරලා තියෙන වග.
සිංහලයාට මේ ධර්මය හමු වුණානේ. සිංහලයාට මේ ධර්මය ලැබුණේ අපේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ පොසොන්පුර පසළොස්වක පුන් පොහෝ දිනයේ ලංකා භූමියට වැඩම කරලා සම්මා සම්බුද්ධ ශාසනය කියන මහා නිධානේ සිංහලයාට දායාද කරපු නිසා. සිංහලයාට නිධාන ලාභය ලැබුණාට පස්සේ සිංහලයා බණපදවලට හරි ආස කළා. ඒ ධර්මය තුළින් ජීවිතේ දකින්ට මහන්සි ගත්තා. ඒ ධර්මය තමන්ගේ ජීවිතේ ආලෝකය කරගත්තා. ධර්මානුකූලව ජීවිතේ තීරණ අරගන්ට පටන් ගත්තා. ඉතින් එහෙම තමයි අතීත සිංහලයාට තිබුණේ. මේ වෙනකොට නම් යම් වෙනස් වීම ඒ වගේ අපිට හරියට පේන්න තියෙනවා. නමුත් අතීත සිංහලයා දිහා බලපුවාම සිංහලයාට තිබුණා සරුව මංගල ගාථා කියලා ගාථාවක්. මොකද්ද මේ සරුව මංගල ගාථා කියලා කිව්වේ? සරුව මංගල හැම මංගල්‍යයකටම වටිනා ගාථාව. ජීවිතේ හැම කටයුත්තකදීම මුලින්ම සිහි කරන ගාථාව සරුව මංගල ගාථා. කුමක්ද මේ සරුව මංගල ගාථාව? මේ සරුව මංගල ගාථාව කියලා කියන්නේ අපේ බාතිකාභය කියන රජුරුව තමයි ඒ රාජ ආඥාව කළේ මේක අද ඉඳන් සිංහලයේ සරුව මංගල ගාථාවයි කියලා. ඒ ගාථාව තමයි දිවා තපති ආදිච්චෝ රත්තිං ආභාති චන්දිමා සන්නද්ධෝ කත්තියෝ තපති ජායේ තපති බ්‍රාහ්මනෝ අත සබ්බත් මහෝරත්ති බුද්ධෝ තපති තේජසා. මේ තමයි සරුව මංගල ගාථාව. සිංහල ද්වීපයේ සිංහලයාගේ සරුව මංගල ගාථාව උනේ ඕන් ඔය ගාථාව. ජීවිතේ හැම වැදගත් කටයුත්තකදීම ජීවිතේ හැම මංගල්‍ය කටයුත්තකදීම සිංහලයා ඔන්න ඔය ගාථාව සිහි කළා. මොකක්ද මේ ගාථාවේ තේරුම? දිවා තපති ආදිච්චෝ දහවල නම් එළිය කරන්නේ හිරු මණ්ඩලයි. හිරු මණ්ඩල දවල් කාලේ අහස් ගැබේ නැගී දහවල එළිය කරන්නේය, දහවලට බබලන්නේය. රත්තිං ආභාති චන්දිමා ඉරට බැබලිය හැක්කේ දහවලට පමණි. රෑ කාලයේ වෙනකොට ඉරේ බැබලීම නැති වී යයි. රැයට බබලන්නේ ඉර නොවේ සඳ මණ්ඩලය. සඳ මණ්ඩල රාත්‍රියට බබලයි. සන්නද්ධෝ කත්තියෝ තපති සේනා සන්නද්ධ වූ කල්හි සර්වා භරණයෙන් සැරසුණු කල්හි ඔටුනු පැළඳී කල්හි ඒ සන්නද්ධ වූ රජ්ජුරුවෝ බබලන්නේය. මහරජා වුණත් ආභරණ පැළඳගෙන නැත්තං, සේනාව නැත්තං, ඔටුනු පැළඳලා නැත්තං, රාජකීය මේ අසිපත ළඟ නැත්නම්, නලල් පටේ බැඳලා නැත්නම් ඒ රජ්ජුරුවන්ට රජෙක්ය කියලා බැබලීමක් නැහැ. ඒ සියල්ල ගැලවූ කල්හි ඔහු සාමාන්‍ය මිනිස්සෙක්. රජු බබලන්නේ සේනා සන්නද්ධ වූ කල්හිය. ජායි තපති බ්‍රාහ්මනෝ ධ්‍යාන වඩනා කල්හි බ්‍රාහ්මණයා බබලන්නේය. එතකොට මේ බැබලීම් එක වෙලාවකට තියෙනවා, එක වෙලාවකට නැතුව යනවා. හැම වෙලෙම බබලන්නේ. ඉර දහවලට බබලනවා, සඳ රාත්‍රියට බබලනවා, සේනා සන්නද්ධ වුණාම රජුරුව බබලනවා, ධ්‍යාන වඩද්දී බ්‍රාහ්මණයෝ බබලනවා. අත සබ්බත්ත මහෝ රත්ති බුද්ධෝ තපති තේජසා. ඒත් රෑ දවල් දෙකේම එක විදිහට මේ ලෝකේ තේජසින් බබලන්නේ අපගේ බුදුරජාණන් වහන්සේය, අපගේ බුදුරජාණන් වහන්සේය කියලා සිහි කළා. ඒක තමයි සරුව මංගල ගාථාව. ඔය සරුව මංගල ගාථාවෙන් තමයි අතීත සිංහලයෝ තමන්ගේ ජීවිතයේ ලැබෙන උතුම් වැඩ පටන් ගත්තේ. සරුව මංගල ගාථා කියලා. වෙන වෙන නැකත් වෙන වෙන කේන්දර වෙලා බැලිලි මේ මුකුත් සිංහලයට තිබුණේ. ඒවා ඔක්කොම පස්සේ සිංහල ජාතිය කිලුටු වෙවී එකතු වෙච්චා.
එක එක මතමතාන්තර වලින් ජාතිය කිලිටි වුණා. එතකොට ඕන එක එක ඒවා එකතු වුණා. එක එක ඇදහිලි ක්‍රම ආවා. එක එක අලුත් අවුරුදු ආවා. එක එක සැනකිලි ආවා. එක එක පිදවිලි ආවා. එක එක ඒවා එකතු වුණා. ඊළඟට මේ පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි එනකොට ඒකුන්ගේ ඒවා එකතු වුණා. කෙලෙසී ගියා. ඒ කෙලෙසී යන්ට පෙර සිංහල ජාතිය සරුව මංගල ගාථා විදිහට පාවිච්චි කළේ ඕන්න ඔය බුදුරජාණන් වහන්සේගේ තේජානුභාවය සිහි කිරීම. තේජානුභාවය සිහි කර කර ආශිර්වාද ලබා ගත්තා. ඒ කාලේ නම් සිංහලයා කරපු හැම දෙයක්ම සාර්ථක වුණා. ඇත්තටම සරුව මංගල්‍යයේ යෙදුණා. ඒකනේ ඒ කාලේ කිව්වේ මේ ලංකා භූමියට, මේ ලංකා භූමිය ඒ කාලේ හැඳින්වුවේ මේ පෙරදිග ධාන්‍යාගාරය කියලා. මේ ලංකා භූමිය සුඛිත මුදිත වෙලා තිබුණා. සරුව මංගල ගාථා මුල් කරගෙන ජීවිතය ගත කරපු සිංහලයෝ නිසා. ඒ පින්වතුනි අපේ සිංහල අතීත තරුණ දුවක් ඒ කාලේ මල් නෙලනකොට ඒ මල් නෙලීම පිණිසත් ඈ පාවිච්චි කළා ධර්මයේ සිහි කරන ගාථාවක්. සෑරජානන් වහන්සේට පුදන්න මේ තරුණ දුව උදෑසනින්ම වැවට බැහැලා වැවේ මල් නෙලන ගමන් මෙන්න මේ විදිහේ ගාථාවක් කියනවා. පාතක පුල්ලිත කෝකනදං සුරියා ලෝකේන තජ්ජීයති. ඒවං මනුස්සත්ත ගති සන්ති ජරා විවේගේන තජ්ජීයති. මේ පිපී තියෙන කෝකනද කියලා කියන්නේ සුදු නෙළුම් මල. උදෑසනම මේක ලස්සනට මෙහිම පිපිලා තිබුණාට ඉර පායලා ඉරේ සැරට තව ටික වෙලාවක් යනකොට මේක හං වෙනවා. මේක පර වෙනවා. ඉතින් ඒ වගේම නොවේ මිනිස්යාගේ ජීවිතෙත් ජරාභිවේගේන තජ්ජීයති. නාකි වීම කියන එකෙන් මේ මිනිස්යාගේ ජීවිතෙත් මැලවී යනවා. නාකි වීම කියන එකෙන් මේ මිනිස්යාගේ ජීවිතෙත් වැහැරිලා යනවා. මේ තරුණ දුවක් තරුණ වයසේ ගෑනු ළමයි කියපු ගාථාව. එතකොට බලන්න ධර්මයේ සිහි කරපු හැටි තරුණ තරුණියෝ කියලා නැහැ. දැන් අද කාලේ සමහරවිට මේ තරුණ වයසේ අයට ඕන බණපදයක් කිව්වොත් එහෙම වයසට යෑම ගැන, ලෙඩවීම ගැන, මරණය ගැන, එක්කෝ මේ ශරීරයේ තියෙන අසුභ ස්වභාවය ගැන මේ එක පාර්ශවයක් කෑ ගහන ඔය තරුණ වයසේ ඈයන්ට ඕවා කියන්න එපා. තරුණ වයසේ ඈයන්ගේ ජීවිතේ සම්පූර්ණ විනාශ වෙයි කියලා. මේ අපේ සිංහලයෝ තරුණ වයසේ තරුණ දූලා සත්‍ය සිහි කර කර ඉඳලානේ. ඒක කොච්චර පිහිටක් වුණාද කියන්නේ ඇය මේ ගාථාව බොහෝම ලස්සනට මිහිරි ස්වරයෙන් කිය තමයි ඈ මල් නෙලන්නේ. ඔය වෙලාවේ එක මහතෙරුන් වහන්සේ නමක් ඔතෙන්ට වැඩම කළා උදෑසනම මුව දෝවණය කරගන්න. දූගේ ලස්සන ගාථාව උන්වහන්සේට ඇහෙනවා. ඒක ශ්‍රවණය කරනකොට උන්වහන්සේට සිහි උපන්න. උන්වහන්සේට ඒ කල්පනාව ගැන, ඒ දුව කියන ගාථාවේ තියෙන කල්පනාව ගැන, අර්ථය ගැන උන්වහන්සේට හිතක් උපන්නා. ඒකම කමටහන කරගෙන උන්වහන්සේ රුක් සෙවණක වාඩි වුණා. ඒ රුක් සෙවණේ වාඩි වෙලා දැන් මේ පාන්දර ජාමයක උනේ සාමාන්‍යයෙන් 5:00 වගේ තියෙන්නේ නැති. උන්වහන්සේ උදෑසන කාලේ පිණ්ඩපාතේ වැඩි රහතන් වහන්සේ නමක් විදිහට උදෑසනින්ම ඒ ගාථාව මුල් කරගෙන මේ ජීවිතයේ අර්ථය මෙනෙහි කරලා උන්වහන්සේ විදර්ශනා වඩලා රහතන් වහන්සේ නම බවට පත් වුණා. මේ ධර්මයේ මතක තියාගෙන ධර්මයේ සිහි කර කර ධර්මයේ සජ්ජායනා කර කර වාසය කරපු නිසා සිංහලයෝ ඒ දුටත් යහපත සිද්ධ වුණා. ඒ දුවත් ධර්ම මනසිකාරය කියන පින ඇගේ ජීවිතයට එකතු කරගත්තා. ධර්මයේ හිතින් මෙනෙහි කිරීම කියන පින ඇය එකතු කරගත්තා. තරුණ වයසේ දරුවෙකුට හිතන්න තියෙන දේවල් අතරේ ධර්මයේ තියෙනවා නම් ඒක කොච්චර සුන්දර දෙයක්ද? මේ සිංහල තරුණ දූලට එහෙම තිබුණා. එහෙම අතීතයක්
අපහට තිබුණා. මේ සිංහලයාට ඒ බඳු අතීතයක් තිබුණා. ඒ කාලේ මහතෙරුන් වහන්සේලා පිණ්ඩපාතේ වඩිනකොට අපේ තෙරුන් වහන්සේලාට ඇහෙනවා කියනවා ගමේ ඉන්න කාන්තාවෝ කතා වෙන දේවල්. එක අවස්ථාවක තෙරුන් වහන්සේලා පිණ්ඩපාතේ වඩිනකොට ඇහෙනවා කාන්තාවෝ දෙන්නෙක් වී කොටන ගමන් කතාවක් වෙනවා. මේ වී කොටනකොට අර මොහොල් ගැටෙන සද්දේ නිසා ඈලා උස්සඬින් තමයි කතාව. සාමාන්‍ය සද්දෙට වැඩක් කරනකොට අපි ඒ සද්දේ ඉක්මවා කතා කරනවනේ අනිත් කෙනාට ඇහෙන්න. එතකොට එතන ඉන්න දෙන්නාට ඒක නිකන් සාමාන්‍ය හඬක්. නමුත් එළියෙන් ඇහෙන මිනිස්සෙකුට මහා හඬින් කතා කරන විදිහට ඒක ඇහෙනවනේ. ඉතින් මේ කාන්තාවෝ දෙන්න වී කොටන ගමන් කරන මේ කතාව උස් හඬින් අර පිණ්ඩපාතේ වැඩම කරමින් හිටපු තෙරුන් වහන්සේලාට ඇහෙනවා මොකද්ද ඈලා කතා වෙච්ච දේ. එක ස්ත්‍රියාවක් කියනවා මේ බලාපංකෝ මේ අපි වී කොටනකොට මේ වී ඇට පොත්තෙන් ගැලවිලා වෙන් වෙලා යනවා. වී ඇට පොත්තෙන් ගැලවිලා වෙන් වෙලා යනවා සැනකින් තියෙන ස්වරූපේ වෙනස් වෙනවා. තියෙන ස්වරූපේ සැනකින් වෙනස් වෙනවා. වී ඇටේ වී පොත්තත් එක්ක තියෙනකොට වෙනම ස්වභාවයක්. එක මොහොල් පාරින් වෙන් වෙලා යනවා. වෙන් වුණාම වී පොත්ත වෙන් වෙනවා. වී ඇටේ වෙන් වෙනවා. එක සැනකින් අනිත්‍ය වෙලා යනවනේ. කියලා එක්කෙනෙක් අනිත්‍ය ගැන කතාව. අනිත් කෙනා කියනවා ඉතින් ඔය වගේමනේ මේ ශරීර කූඩුව ගත්තත් ශරීර කූඩුවත් හරියට මේ වී ඇටේ පොත්තෙන් වහගෙන ඉන්නවා වගේ. අපි මේ කුණුප කොටස් ගොඩාක් හැම කියන එකකින් වහගෙනනේ මේ ඉන්නේ. එහෙම කියනවා. එතකොට බලන්න මේ ඉගෙනගත්ත දහම්පද මතක තියාගෙන වී කොටන වෙලාවේ ඕපදූප කතා කරන්නේ නැතුව ධර්මයේ කතා කළානේ. ඒ කාලේ සිංහල අම්මලා ඒ ධර්මයේ කතා කර කර වී කොටන එක ඈලාට පිහිටක්. ධර්ම මානසිකාරයේ ධර්මයේ දරා ගැනීම ඈලාට තිබේ. ඊට අමතරව සිද්ධ වෙච්ච යහපත තමයි ඒක අහගෙන හිටියේ ධර්මයේ හැසිරෙට කැප වෙන භික්ෂුන් වහන්සේලා පිරිසක්. උන්වහන්සේලා හිතට ගත්තා. පිණ්ඩපාතේ අවසන් වුණාට පස්සේ රුක් සෙවණක වාඩි වුණා. අර දේ මෙනෙහි කර කර වීරිය වැඩුවා. රහතන් වහන්සේලා බවට පත් වුණා. ඒ නිසා පින්වතුනි හරි පුදුම සහගතයි ඇත්තෙන්ම මේ අතීත සිංහල ජාතිය අපේ අතීත සිංහලය කියලා කියන්නේ මේ ඉතිහාස කතා බොහෝමයක් උතුම් සංඝයා වහන්සේලා සංග්‍රහ කරපු දේවල්. සංඝයා වහන්සේලා සංග්‍රහ කරපු දේක අසත්‍ය නෑ. බොරුව නෑ. හේතුව සංඝයා වහන්සේලා ශික්ෂාපද ආරක්ෂා කරනවා. දිවිහිමියෙන් බොරු කියන්නේ කියලා. අපේ අතීත සිංහල උතුම් ගුණගරුක සඟරුවන මේ දේවල් සංග්‍රහ කළේ පොත් තුළ සත්‍යම කාරණා හිත් පහදව ගන්නට ඒ වගේම තව තවත් අනාගතයේ වීරිය වඩන්න. එනිසා මේ දේවල් ඉගෙන ගන්න අපිට අපේ සිංහල ජාතිය ගැන හැඟීමක් අභිමානයක් ඇති වෙන්නම ඕන. අපි මෙහෙම ධර්මයත් එක්ක බැඳිලා හිටපු ජාතියක් නේ. නිතර ධර්මය සිහි කර කර වාසය කරපු ජාතියක් නේ කියලා හැඟීමක් අපිට තියෙන්න ඕන. ඉතින් ඒ කාලේ ගැන කතා කරනකොට මෙන්න මෙහෙම සිද්ධියක් තියෙනවා. මේවා අද කාලෙට නම් පින්වතුනේ අසාමාන්‍ය සිදුවීම්. අසාමාන්‍ය සිදුවීම් අද කාලේ වගේ නම් මොකද අද කාලේ මේ සුන්දර බණපද බැහැර කරලා එක එක්කෙනාගේ සංස්කෘති වෙනද ගන්නට ආසාවෙන් ඉන්නේ. ඒ වාටනේ හැමදිනාම කැමැත්තෙන් ඉන්නේ. සමාජයේ ප්‍රධානකම් උසුලන අයත් උත්සාහවත් වෙන්නේ ලංකාවේ තිබුණ සුන්දර සංස්කෘතිය රැක ගන්නට නෙමෙයි. ඒ වෙනුවට බටහිර ජාතිකයාගේ එක එක හීන සංස්කෘති දායාද කර ගන්නටනේ කැමැත්තෙන් බලාගෙන ඉන්නේ. ධර්මයේ දායාද කර ගන්නට කැමැත්තක් නෙමෙයි. ධර්මයට අනුව ජීවිතේ ගත කරන්නට ධර්මයට අනුව ජීවිතේ හැඩගස්වා ගන්න මහන්සියක් නොවේ බොහෝ දිනකට තියෙන්නේ. දැන් මේ සිදුවීම ඉගෙන ගන්නකොට ඔබට තේරෙවි අතීත සිංහලේ මොන වගේද තිබුණේ කියලා. එක ඇමති කෙනෙක්
බොහොම ලස්සන රූසපුවක් තිබිච්ච සිංහල කාන්තාවකට අයුතු යෝජනාවක් කළා. ඒ ඇමතියා මේ අයුතු යෝජනාව කළේ විවාහක කාන්තාවකට. ඇය විවාහ වෙලා හිටියේ. විවාහ වුණාට මොකද ඇය හිතාම හැඩයි. මේ හැඩකාර කාන්තාවව දැක්කට පස්සේ අර ඇමතියාට රාගසිතක්, ලෝභසිතක් උපන්නා. ඉතින් අමාත්‍යවරයා කල්පනා කළා මගේ වචනින් මට මේව නම්මා ගන්න පුළුවන් වෙයි. පණිවිඩයක් යවුවා දාසි කෙල්ලක් අතේ. ඒ දාසි කෙල්ල තුණ්ඩුවක් අරගෙන ගිහිල්ලා මේ කාන්තාවට දෙනවා. දීලා කිව්වා මේ අමාත්‍යවරයා මේ ඔබතුමියට මෙන්න මේ යෝජනාව කරන්න කිව්වා කියලා. මේ සල්ලාලකමට යෝජනාවක් අරගෙන ආවා. ඒ යෝජනාව අරගෙන ආපුවම ඈ කියපු දේ බලන්න. ඒ දාසී කෙල්ලට කියනවා ඒ තොපගේ අමාත්‍යයාට මේ මෙහෙම ගිහිල්ලා කියපන් මං කිව්වා කියලා. මේ කුණු ශරීරයෙන් ඒ අමාත්‍යයාට තියෙන ප්‍රයෝජනේ මොකක්ද කියලා අහපන් කිව්වා. මේ කුණු ශරීරය කියලා කිව්වේ අර අමාත්‍යා වසඟ වෙච්චි තරම් සිරුරට. ඈ තමන්ගේ ශරීරය ගැන කියනවා මේ කුණු ශරීරෙට ඒ උඹේ අමාත්‍යයාට ඇති ප්‍රයෝජනේ මොකක්ද කියලා මං ඇහුවා කියපන්. මේ ශරීරය මුතු වලින්, මැණික් වලින්, රන් වලින්, රිදියෙන් කරපු එකක් නෙවෙයි බොල. මේ ඇඟ හදලා තියෙන්නේ රන්, රිදී, මුතු, මැණික් වලින් නෙවෙයි. ඊළඟට මේ ශරීරයේ ඇතුලේ පුරවලා තියෙන්නේ උපුල් මල්, නෙළුම් මල්, සුදු නෙළුම් මල්, මානෙල් මල් වගේ සුවඳවත් දේවල් නෙවෙයි. මේ ශරීරය කියලා කියන්නේ මව්කුස කියන කුණුපයේ පණුවෙක් වගේ උපන් එකක්. මව්කුසේ ඇතුලේ තියෙන්නේ පින්වතුනි කුණුප සහගත අසූචිනේ. ඒ අසූචියක උපදින පණුවෙක් වගේ මේ ශරීරය කියන එක හටගත් එහෙමයි කියනවා. මව්කිස්ස කියන කුණපයේ පණුවෙක් වගේ තමයි මේ ශරීරේ හටගත්තේ. එසේ හටගත්තා වූ මේ ශරීරය කුණුප වලින්ම පිරී පවතිනවා. සරාගී මිනිස්සයාට ඒක අඳුනගන්න බැරුව යනවා. ඒ කෙනා තමන්ගේ කුණු ශරීරය තමන් ළඟ තියාගෙන තමන් ළඟ තියෙන කුණු ශරීරය විටින් විට පිරිසුදු කර ඒක සුවඳ ගල්වා බලන්න මේ කියාපු අර්ථ. තමන් ළඟත් තියෙන්නේ කුණු ශරීරයක්. ඒක මේ තව කෙනෙකුගෙන් අහන්න ඕන එකක් නෙමෙයිනේ. තමන්ටම ප්‍රකටයිනේ තමන් ගාව තියෙන්නේ කුණුප සහගත ශරීරයක් කියලා. අපි හැමදෙනාම පෞද්ගලිකව අපේ ශරීර පිරිසුදු කරගන්නවා. ඇස්වල කබ පිරිසුදු කරගන්නවා. මේ ශරීරයේ හොඳට දත් මැදලා සුද්ධ කරගන්නවා. වැසිකිලි කැසිකිලි කරනවා. නාල කළා පිරිසිදු වෙනවා. දහඩිය දානකොට ඒ දහඩිය පිරිසිදු කරගන්නවා. සාමාන්‍යයෙන් වැඩපොළට රාජකාරියට යනකොට අපි දවල් කාලේ වෙනකොට දාඩිය දාලා දාඩිය ගඳ ඒවි කියන අදහසින් ගෙදරදීම සුවඳ විලේපන තවරාගෙන යනවා. මෙහෙම අපි සුද්ධ කරගන්නවා නේද මේ ශරීරය? ඇයි අපි මේ අමුතුවෙන් සුවඳ ගගා මේක සුද්ධ කරගන්නේ? අපි අඳින ඇඳුම් වල මේ නොඑක් සුවඳ විලේපන තවරලා ඒ සුවඳ විලේපන වල සුවඳ විහිදෙන විදිහට හදාගෙන යන්නේ ඇයි? මේ ශරීරයේ තියෙන්නේ කුණුප කොටස් නිසා. මේකෙන් සුවඳ හමන මොකුත් එළියට එන්නේ නැති නිසා. ඇය කියනවා ඒ අමාත්‍යයත් පරිහරණය කරන්නේ කුණු ගඳ ගහන ශරීරයක්. ඒක සුද්ධ කර ඉන්න ඒ අමාත්‍යවරයා, තොපගේ අමාත්‍යවරයා තවත් කුණු ගොඩකට මොකටද ආසා කරන්නේ? පුදුම හිතෙනවා ඇයලා ධර්මයේ ගලපාගෙන හිටපු ආකාරයේ මේ ගිහි ජීවිතයක වාසය කරන මේ අඹදරුවෝ විදිහට වාසය කරන සිංහල තරුණ කාන්තාවක් කිව්ව එකක්. තමන්ට අයිතු යෝජනාවක් ඇමතියෙක් කරනකොට ඒ ඇමතියාට එරෙහිව ඈ කියපු කතාවක්. ඇය කියනවා තමන්ගේ කුණු ශරීරයේ තියාගෙන තවත්
කුණු ශරීරයකට ඇලුම් කරන්නේ ඇයි කියා අසාපන්. මේ ඉන්ද්‍රජාලිකයෙක් වගේ මේ ශරීරයේ බාහිරයට පෙවුනාට මේක මේ මැජික් එකක් වගේ පෙවුනාට මේක අස්තීර එකක්. මේ ශරීරය ගැන ඔහොම වසඟ වෙන්නේ අඥාන ජනතාව කියලා මා කීවා කියපන්. මේ ශරීරය කෙස්ලොම් මාදී වූ දෙතුස් කුණප වලින් යුක්ත නිසා මට නම් මේ ශරීරය ගැන තේරෙන්නේ ඇතුලේ අසූචිම පුරවලා පිටින් සිත්තරකාරයෙක් ගෙන්නලා ලස්සනට කැටයම් කරවලා තියෙන භාජනයක් වගේ කියලයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ඈ ඉගෙනගත්ත සත්‍යය, අහලා ඈ දරාගත්ත සත්‍යය, මෙනෙහි කර කර හිටපු සත්‍යය ඈ අර දාසියට කියලා දුන්න මේන්න මේ ටික මං කිව්වා කියලා ගිහිල්ලා කියපන් කියලා. මේ විදිහටම කියපන් කිව්වා. මට නම් මේ ශරීරය ගැන තේරෙන්නේ හරියට මේ ඇතුලේ අසූචි පුරවල බාහිරින් සිත්තක්කාරයෙක් ගෙන්නලා බොහෝම ලස්සනට හැඩ කරපු කැටයම් කරපු භාජනයක් වගේ කියලා. භාජනයේ කොච්චර මතු පිට හැඩ වැඩ තිබ්බත් ඒ භාජනයේ කෙනෙක් අරගෙන ගියොත් එහෙම මේකේ තියෙන්නේ කුණු ගොඩක්. මේකේ තියෙන්නේ අසූචි ගොඩක්, කුණුප කොටස් ගොඩක්. පිළිකුල්ලු මේ ශරීරය ඒ අමාත්‍යවරයාට තබා මටවත් ප්‍රිය එකක් නොවේ කියා මා කිව්වා කියලා කියපන් කිව්වා. ඉතින් එහෙම කිව්වට පස්සේ අර දාසි කෙල්ල ඔය ඔක්කොම ටික පාඩම් කරගෙන යනවා. ගිහිල්ලා අර ඇමතියාට කිව්වා. ඒ ඇමතියාට කිව්වාට ඉතින් ඒ ඇමතියාට ඒ කාන්තාවට තරම් මොලේ නැහැ. ඒ අමාත්‍යවරයා හිතුවා නේ තව පාරක් යෝජනා කරන්න ඕන. ඉතින් තෑගි බෝගත් එක්ක ආයෙමත් වතාවක් කිව්වා. ආයෙමත් වතාවක් කියනකොට ආයෙත් වර සැරයක් කලබල වුණේ නැහැ. ආයෙමත් වතාවක් ඇයට කියනවා මෙන්න මෙහෙම. මේ ශරීරය කියලා කියන්නේ ඊටා දුර්ගන්ධ එකක්. අපවිත්‍ර එකක්. ඒ තැන්වලින් පණුවන් වැහෙන කුණපයක් වගේ. නොයෙක් කුණු කසල දාන කසල ගොඩක් වගේ. නුවණ නැමැති ඇස් ඇති උත්තමයන් විසින් මේ ශරීරය ගැන වර්ණනා නෙවෙයි කළේ. මේ ශරීරය කියලා කියන්නේ නුවණැත්තන්ගේ නින්දාවට පාත්‍ර වෙච්ච එකක්. නුවණැත්තෝ මේ ශරීරය ගැන මහා ඉහලින් උඩඟුව කතා කළේ නැහැ. නුවණැත්තෝ හැමතිස්සෙම මේ ශරීරයේ තියෙන පිළිකුල් සහගත බව, මේ ශරීරයේ තියෙන අස්ථීර බව, මේ ශරීරයේ තියෙන වෙනස් වී යාම ගැන නුවණැත්තෝ නිතර කතා කළා. එහෙම කතා කරනකොට නුවණින් යුක්තව මේ ශරීරය ගැන කතා කරනකොට මේකේ ප්‍රශංසා කරන්න කියලා දෙයක් ඇත්තේ නැහැ. මේ ශරීර කූඩුව නිරන්තරයෙන්ම පින්වතුනේ නාකි වීම කියන එක උරුම කරගෙන නම් තියෙන්නේ. මේකට මොන ප්‍රශංසාද? මේ ශරීර කූඩුව නාකි වීම කියන පැත්තට නම් ඇදී තියෙන්නේ හැම දිනාගේ ශරීර කූඩුව. මේකට ආයේ 아무තු ප්‍රශංසා මොනවද? මේ ශරීරය ලෙඩ දුක් වලට භාජනය වෙලා ඔත්පල වෙලා යනවා නම් මේකට මොන ප්‍රශංසාද? මේ ශරීරය ඇතුලේ අසුචියක් තියාගෙන ඒක පිරිසුදු කර කර ඉන්නේ කියලා අපි එකිනෙකා දන්නවා නම් මේකට මොන ප්‍රශංසාද? ඉතින් මේ ස්වභාවය, මේ සත්‍යය ඒ කාලේ අපේ සිංහල කාන්තාවෝ හොඳට අවබෝධ කරගෙන ඒක මෙනෙහි කර කර එහෙම වාසය කළානේ. එහෙම වාසය කළා කියලා ඈලා තමන්ගේ ග්‍රහ ජීවිත කඩාකප්පල් කරගෙන නෑනේ. හොඳ විවාහ ජීවිතයක් ඇය ගත කළා. ඒ විවාහ ජීවිතය ඇය ගත කරන්නේ ධර්මයේ මෙනෙහි කර කර. ඒ විවාහ ජීවිතේ ගත කරන ස්ත්‍රියගේ වැදගත්කම නසන්ට ඕන්න මේ සල්ලාලේ අයිති යෝජනාවක් අරගෙන ඇවිල්ලා. ඒ සල්ලාලේ අයිති යෝජනාව අරගෙන එනකොට ඒකට වසඟ වෙන්න හේතුවක් ඇයට නැහැ. ඇයි හේතුව? ඇය මේ ශරීරය ගැන දන්නවා. වසඟ වෙලා ඇවිස්සලා යන්න තරම් පිස්සුවක් ඇයට නැහැ. ශරීරය ගැන වැටහීමක් තියෙන නිසා. වර්තමානයේ වෙනකොට මේ ලංකා භූමියේ
බහුතරයක් මාධ්‍ය වලින් සත්‍ය අහන්න ලැබෙන්නේ. බොහෝ දෙනෙක් සත්‍ය කතා කරන්නේ. ඒ බහුතරයක් මාධ්‍ය වලිනුත් බොහෝ දෙනෙකුත් කතා කරන්නේ ලංකා භූමියේ සංස්කෘතිය ගැන නොවේ. පෙන්වන්නේත් ලංකා භූමියේ තිබුණේ උතුම් ශ්‍රේෂ්ඨ සංස්කෘතිය නොවේ. බාහිර මතවාද, බාහිර මේ නීච සංස්කෘති ඒවා ගැන කතා කරනවා, ඒවා පෙන්නනවා, ඒවා ඉස්මුදුනේ තියාගන්නවා, ඒවා උස්ස උස්ස පෙන්නනවා. අපේ රටවල් එක ගත්තාම ඒවා දියුණුයි කියලා පෙන්නනවා. මෙහෙම කතා කරනකොට ඒ දේවල් වැළඳ ගන්නවා. ඒ දේවල් වැළඳගෙන මේ වෙනකොට පින්වතුනි සල්ලාලකම කියන එක එහෙම කොච්චර පැතිරිලාද? ස්වාමී බිරිඳ වශයෙන් එකතු වෙලා ස්වාමියා ඉක්මවා යාම්, බිරිඳ ඉක්මවා යාම් කොච්චර අහන්න ලැබෙනවද? ඒ හේතුවෙන් හටගන්න අරුබුද කොච්චර අහන්න ලැබෙනවද? ස්වාමී බිරිඳ විදිහට සෙනෙහස ආදරය වෙනුවට රාගයම එකතු කරගන්න අවස්ථා කොච්චරනම් තියෙනවද? මේ ඔක්කොම පින්වතුනි අපට මිහිඳු මහරහතන් වහන්සේ දායාද කරපු ඒ සුන්දර නිධානය, සම්බුද්ධ ශාසනය කියන මහා නිධානය වටිනවා කියන එක වර්තමානිකයන්ට නොතේරීමයි. ඒක වර්තමානිකයන්ට තේරුණා නම් එහි අගේ වටහා ගත්තා නම් මේ ජීවිතේ අයහපතට හෙළන හැමදේම බැහැර වෙලා යනවා. ධර්මයේම ගලපා ගන්නවා, ධර්මයේම මෙනෙහි කර කර වාසය කරනවා. බලන්න ඒ කාලේ සල්ලාලකම් වලට අයිති යෝජනා එනකොට ඒවාට ලැබිච්චි පිළිතුරු කේසලෝමාදී වූ දෙතිස් කුණප කොටසින් ගහනව ඩාදිය, මූත්‍ර, කුණු, සෙන්සොටු ආදියෙන් ආද්‍ර වූ කුණු මසකින් වසන ලද නවද්වාරයක් කියන සිදුරු වලින් වනමුඛ වලින් අසූචි වැහෙනවා වගේ අපිරිසුදු භාජනයක සිදුරු 9කින් හැමතිස්සෙම අසූචි වැක්කිරනවා වගේ මේ ශරීර කූඩියමුත් නවද්වාරයෙන් හැමතිස්සෙම අසූචි වැක්කිරි තියෙනවා කියනවා. ඉතින් එහෙම ශරීරයක්. ඉතින් මේ ශරීරයගේ ඇතුළත පිටට පෙරලී ගියේ නම් ඒ කාන්තේම දඬු කඩක් අල්වාගෙන සිටියත් කන්නට එන කවුඩන් බල්ලන් නිලමැස්සන් ආදී සත්වයන් එලවාගත නොහැක්කේය. බලන්න කියපු කතාව. ඒක ඒ තරුණ කාන්තාව මේ ශරීරයේ බැරි වෙලාවත් කන පිට පෙරළුනොත් ඇතුලේ තියෙන ඒවා එළියට ආවොත් එහෙම දණ්ඩක් තියාගෙන ඉඳලවත් පොළු අරගෙනවත් නවත්තන්න බැරි වෙයි කියනවා. මේක කන්ට එන මේ අසූචි කන සත්තුන්ව, අසූචි කන සත්තු එක පෙළට ඒ කියනවා මේක කන පිට හැරුණොත් එහෙම බල්ලෝ, ඌරෝ, නිලමැස්සෝ මේ සත්තු ඇවිල්ලා මේ වහන එක, ඒ සත්තු ඇවිල්ලා මේ ශරීරය ආහාර කරගන්න එක නවත්ත ගන්න බැරි වෙයි කියනවා. ඒ බලන්න ශරීරය ගැන කොච්චර ලස්සන වැටහීමක් ධර්මයේ තුලින් ඇය ඇති කරගෙන තිබුණාද. ඉතින් ඕන් ওই පණිවිඩෙත් මං කිව්වා කියලා ඒ අමාත්‍යවරයාට ගිහින් කියන්න කිව්වා. එතකොට ඔන්න දැන් පළවෙනි පාරත් අහන්න ලැබුණේ බණ. දෙවෙනි පාරත් දාසී කෙල්ල අරගෙන ඉන්නේ කියපු බණ ටිකක්. අමාත්‍යවරයාට කේන්ති ගියා. නමුත් මෝඩ නිසා තව පාරක් අයුතු යෝජනාවම කළා. ආයෙසරයක් දාසි කෙල්ල වෙවනවා. එතකොට ඇය මෙන්න මෙහෙම කියනවා. එබ්බා නැගණියනි, ඔබ මෙන්න මේ විදිහට කියන්ට. ඒ අමාත්‍යවරයාට තාමත් මේ කියන අර්ථය තේරෙන්නේ නැහැ. ඒ නිසා ඔබ මෙහෙම කියන්න. මේ ශරීරයේ ගත යුතු කිසිම සාරයක් නැහැ. මේක නිස්සාර එකක්. ජරා මරණ ව්‍යාධි ආදීන් පීඩාවට පත්වෙන එකක්. මේ ශරීරය සාරවත් විදිහට ගන්නට, තමා සතු කරගන්නට, මහා වස්තුවක් බවට පත් කරගන්න වටින එකක් නෙමෙයි. මේ ශරීරය කලින්ම උරුම කරගෙන තියෙනවා නාකිවීම, ලෙඩවීම, මරණය කියන දේවල්. යමෙක් මේ ශරීරය මගේ කියලා උරුම කරගන්න මහන්සි ගන්නවා නම් එයා උරුම කරගන්න මහන්සි ගන්නේ
නාකි වෙන එකක්, ලෙඩ ගොඩක්, මරණයට පත් වෙන එකක්. තමන්ගේම ශරීරය මම කියලා අරගත්තොත් පින්වතුනේ අපි හැමදෙනාට ඒකෙන් බැට කන්න වෙන්නේ නැද්ද? අපි බැට කනවනේ. මේ ආපදා සම්පන්න කාලවකවානුවක්, වසංගත රෝගයක් පැතිරෙන කාලවකවානුවක්, මේ කාලවකවානුවේ අපි හැමදෙනාම බිහිතියකින් ඉන්නවා. අපේ ශරීර ලෙඩ වෙයිවත්ද? ලෙඩ වෙලා උත්පල වෙලා මරණය එයිවත්ද? අපි අපේ ශරීරය ගැන එච්චර සැලකිල්ලකින් ඉන්න වෙලා. අපි හැමෝටම යම් බිහිතියක්, මරණයේ බිහිතිය අපි හැමදෙනාගේ ජීවිතේට තියෙනවා. කෙනෙක් ඒ ගැන සැලකිලිමත් වෙන්න පුළුවන්, නොවෙන්න පුළුවන්. හැබැයි හැමදෙනාට මරණයේ බිහිතිය තියෙනවා. ඒ මරණයේ බිහිතිය තියෙද්දී තමන්ගේ ශරීරය ගැන අපි තව ශරීරයකට ආල වැඩුවොත්, ඒ ශරීරෙත් මමය, මගේය, මට අයිතිය කියලා ගත්තොත් අපි තව ලෙඩක් පටලවා ගත්තා. ඉතින් එහෙම කිව්වේ කවුද? මේ සිංහල කාන්තාවක් ඈ කියන්නේ. ඔබ මේ සූදානම් වෙන්නේ කිසි සාරයක් නැති ජරා මරණ ව්‍යාධි වලින් පීඩාවට පත්වෙච්ච එකක් බාර ගන්නටයි. සියලු ආරෝගීතාව ව්‍යාධිය කෙලවර කොට ඇත්තේය. මේ ලෙඩ නොවී තියෙන ප්‍රියමනාප වූ සිරුර ලෙඩ නොවී තියෙන තාක් මේ ශරීරයේ යම් ප්‍රියමනාප බවක් තියෙනවා. ඒ ලෙඩ නොවුණු ප්‍රියමනාප භාවය ව්‍යාධිය කෙලවර කොට ඇත්තේය. යම් දවසක ලෙඩවීම කියන එකෙන් අවසන් වී යනවා. මේ හොඳට තියෙන ශරීරේ ලෙඩ වෙච්ච ගමන් මේ හොඳ ඔක්කොම ඉවරයි. අපි හොඳට ප්‍රകൃතියෙන් ඉන්නවානේ යම් සවි ශක්තියකින්. ඒ සවි ශක්තිය කියන එක සැනකින් නසන්න පුළුවන් ලෙඩවීමට. ඒ නිසා යම් ආරෝගීතාවක් වේද එය ව්‍යාධිය කෙලවර කොට ඇත්තේය. සියලු යෞවනය ජරාව අවසන් කොට ඇත්තේය. යම් තරුණ අවධියක් යෞවනයේ බැබලීමක් ඇද්ද එය තිබෙන්නේ නාකිවීමත් එක්ක. යෞවනයේ දකින්ට ලැබෙන වසඟ වෙන ස්වභාවය නාකිවීම විසින් නසා දමන්නේ. ඒක කාටවත් වළක්වන්න බෑ. ඊළඟට කියනවා සියලු ජීවිතය මරණය අවසන් කොට ඇත්තේය. මේ ජීවිතයේ තියෙන්නේ මරණය තෙක් පමණමයි. සියලු සත්වයෝම ජාතිය අනුවම යන්නේය. ජරාවෙන් මිරිකෙන්නේය. ව්‍යාධියෙන් යට වී යන්නේය. මරණයෙන් වෙනසී යන්නේය. මේ බලන්න සිංහල සාමාන්‍ය කාන්තාවකගේ දහම් දැනුම. සිංහල සාමාන්‍ය කාන්තාවක් තුළ තිබුණු ධර්මඥානය, ඈ ජීවිතය ගැන දැකගෙන තිබුණු විදිහ, ජීවිතයට මුහුණ දෙනකොට ඈ හැමතිස්සෙම ධර්මය පෙරට අරගෙන කල්පනා කරපු විදිහ. හරි ආශ්චර්යයි මේ බණපද ටික ඈ මේ විදිහට විස්තර කරලා කියලා දෙනවා. ඉතින් ඒ නිසා මේ ලෝකයේ ඒකාකාරීව පවතින එකම වස්තුවක්වත් නැහැ. ඔක්කොම අනිත්‍යයි. එහෙව් එකේ මේ සිරුර විතරක් නිත්‍ය වෙලා තියෙයි කියලා හිතනවද? ඒ නිසා ඔබ ගිහිල්ලා මේ ඔබේ අමාත්‍යයට මා යලිත් මේ විදිහටම කිව්වා කියලා කියන්ට ඔය ජරාවක් ඇද්ද, මරණයක් ඇද්ද, ව්‍යාධියක් ඇද්ද? ඔය තුනත් එක්ක යුද්ධ කරලා ජය ගන්න බෑ. කපටිකමින් ජය ගන්න බෑ. කප්පන් දීලා ජය ගන්න බෑ. නොඑක් උපාය යොදලා ජය ගන්න බෑ. ඒවට මුහුණ දෙන්නටම සිද්ධ වෙනවා. තමනුත් ඒ දේවල් වලට මුහුණ දෙමින් ඉද්දී ජරා මරණ ව්‍යාධියට අන්සතු වස්තුවක්. ඒ අන්සතු වස්තුව කියලා කිව්වේ කාටද? වෙන කාන්තාවක්. වෙන ස්වාමි පුරුෂයෙක් යටතේ ඉන්න කාන්තාවක්ව තමන්ගේ සතු කරගන්නට ගිහිල්ලා නාකි වෙලා ලෙඩ වෙලා මැරිලා යනකොට පවුම පිරීලා තියෙයි. තමන්ගේ ජීවිතේට ඒ අකුසලයේ පුරව ගන්න එපා කියලා මම දැනුවත් කරා කියන්නේ කියනවා. ඈ කියනවා මට නම් තියෙනවා
මරණය නම් අදය හෙටය කියලා දැනගත නොහැක්කේය. එහි නියමයක් නැත්තේය. සියල්ලවුන්ට මරණය ඒකාන්තයෙන්ම පවතී. ඔබේ මරණය අදය හෙටය අහවල් දවසේය කියා කිව හැකි කිසිවෙක් මේ ලෝකේ නැත්තේය. කැමැත්තෙන් හෝ වේවා අකමැත්තෙන් හෝ වේවා මරණය පැමිණි කල්හි යන්නට සිදුවන්නේය. ඒ නිසා ඔබ හොඳට දැනුවත් කරන්ට මරණය කරා ඇදෙන ජීවිතේ පවුපුරවා ගන්න එපා කියලා. මම නම් කොයි මොහොතක මැරුණත් මගේ ජීවිතේ ඒ මරණයට මුහුණ දිය හැකි විදිහට තියාගෙන ඉන්න කෙනෙක්. මම මරණයට මුහුණ දෙන්න ශක්ති සම්පන්නව ජීවිතේ හදාගෙන ඉන්න කෙනෙක්. මට තියෙන අපාය බය. ඒ අපාය බය මගේ හිතේ තියෙන නිසා මම නම් පාපේ ඇලෙන්නේ නැහැ කිව්වා. ඉතින් මේ විදිහට තියෙනවා නම් පින්වතුනි ධර්මයේ තුලින් ජීවිතේ බලන්න පුළුවන් හැකියාවක් අපි හැමදෙනාට අපි ජීවිතේට ආරක්ෂාව හදාගෙන. නමුත් වර්තමානයේ නම් බලපුවම් පේනවා බොහෝ දිනෙකට ඒ බඳු අවකාශ නැත්තේ. අඩුගානේ මේ බණපද අහන ඔබවත් උත්සාහවත් වෙන්න පින්වතුනි. තමන්ගේ ජීවිතේ මේන්න මේ විදිහට සකස් කරගන්නට බුදුරජාණන් වහන්සේ යම් විදිහකට දේශනා කළාද ධර්මයේ තුල ඒ ධර්මයට අනුව තමන්ගේ ජීවිතේ දිහා බලන්න මහන්සි ගන්න. ඇයි හේතුව? ඒක තමයි සත්‍යය. අපිට යම් දවසක කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ මුහුණ දෙන්න වෙන සත්‍ය ස්වභාවය තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ. සත්‍ය කොච්චර දරාගෙන හිටියත් කමක් නැහැ. සත්‍ය කොයි තරම් දරාගෙන හිටියත් කමක් නැහැ. සත්‍ය දරාගත්තා කියලා අයහපතක් නම් සිද්ධ වන්නේ නැත. ඉතින් ඕන් ওই විදිහට කරුණු කාරණා පැහැදිලි කළාම තුන්වෙනි පාරත් ඇයට පුළුවන් වුණා වරදේ බැඳෙන්නේ නැතුව තමන්ගේ ජීවිතේ ගලවා ගන්නට. ඒකෙන් බලන්න අර අමාත්‍යත් බේරුණා. ඒ අමාත්‍යත් ඒ වරදට පෙළඹුන්නේ නැහැ. ඇයත් තමන්ගේ ජීවිතේට අයහපතක් එකතු කරගන්නේ නැතුව බේරුණා. ඉතින් මේ විදිහට තමයි පින්වතුනි ධර්මයේ තුලින් අපි අපේ ජීවිතේට ආරක්ෂාව හදාගන්නේ. ඒ නිසා ඔබත් හොඳට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉගෙන ගන්න මහන්සි වෙන්න. මේ ආපදා සම්පන්න කාලවකවානුව එනකොට හැමදෙනාට තේරෙන්නේ නැති නුවණක් තියෙන හැමදෙනාට අපේ ජීවිතේට ඇත්තටම පිහිට පිණිස පවතින්නේ අපි ජීවිතේ තුළ පුරුදු කරන ධර්මයක්, අපි ජීවිතේ පුරුදු කරන ගුණයක් අපි රැස් කරගන්න පිනක් කියලා. අනිත් හැමදේම පින්වතුනි වෙනස් වෙලා යනවා, නවත්තන්න පුළුවන් කමක් නැහැ. අපි ජීවිතේ ගුණයක් පුරුදු කරගෙන හිටියොත්, අපි පිනක් රැස් කරගෙන තිබුණොත්, අපි ධර්මයක් දියුණු කරලා තිබුණොත්, ඒක තමයි අපිට යහපත පිණිස, පිළිසරණ පිණිස අපිට උපකාර කරන දේ. ඉතින් ඒ සඳහා අවකාශ උතුම් ශ්‍රී සම්බුද්ධ ශාසනය දායාද කරපු අපේ මිහිඳු මහරහතන් වහන්සේ අපට උදා කරවලා තියෙනවා. අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට නමස්කාර වේවා. යෝ සත්තු කප්පෝ කල්යාණ මිත්තෝ මහාඥානී ජිනත්‍රජෝ සෝ ලංකාදීප මාගම්ම ජෝතයි බුද්ධ ශාසනං තං විතරාගං ලංකාදීපප්පසාදකං වන්දාමි පරිනිබ්බුත මහා මහින්දං උතුම් සම්බුදු පුත්රුවන වූ අපට අනුබුදුරුවන බඳු මහානුවනැති කලන මිත්නු යම් මහරහත් උතුමෙක් දඹදිවින් මෙහි වැඩම කොට බුදු සසුන බැබල වූයේද
මුළු ලක්දිවම පැහැදුණු විතරාගිව පිරිනිවන් වැඩි අපගේ මිහිඳු මුනිදුට වඳිමි මම සාදරයෙන්. සාදු සාදු සාදු. අප විසින් රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරමු. අපි සක්දෙවිඳුන්, සතරවරන් දෙවිවරුන්, සෙම්පති දෙවිවරුන් ප්‍රධාන සියලු දෙවිවරු පින් අනුමෝදන් වෙත්වා. ඔබ අප හැම දෙනාගේ ඉෂ්ඨකාමී හිතකාමී සියලු දෙවිවරුත්, ශ්‍රීමත් සුමන සමන් දෙව්රජු ප්‍රධාන ලංකා භූමිය සුරකින සියලු දෙවිවරුත් පින් අනුමෝදන්ව දෙවියෝ දිවිය සැපයෙන් වැඩෙත්වා. ඒ සියලු දෙවියන්ගේ ආරක්ෂාව, ආශිර්වාදය, උපකාරය අප හැම දෙනාට දෙවියෝ සලසත්වා. දෙවියෝද සසර දුකින් අත මිදේවා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙත්වා. ගුරු දේවයන් වහන්සේට නිදුක් නිරෝග සුව දීර්ඝායුෂ සම්පන්නිය සැලසෙත්වා. අපගේ පින්වත් අලුදොනියේ සුබෝධි ස්වාමීන් වහන්සේට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. මහමෙවුනා වාසී රටලෝක වාසී මහා සංඝරත්නයට පින් අනුමෝදන්ව පින්වතුන් වහන්සේලාට නිදුක් නිරෝග සුව සැලසේවා. ගෞතම සාසනයේ ධර්මාවබෝධයෙන් සැනසේවා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයෝ අපවත් වී වදාළ වැලිමඩ හඟුන්නාවේ ශ්‍රී සුනන්දාරාම පුරාණ රාජමහා විහාරයේ විහාරාධිපති ලෙස වැඩ සිටි පින්වත් පුස්සෙල්ලා කන්දේ සිරිරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේට මේ සියලුම පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙත්වා. ඒ ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ පරලෝ ජීවිතයේ ඒකාන්තයෙන් සැපයටපත් වෙත්වා. මේ සම්බුද්ධ ශාසනයේ ධර්මාවබෝධ කරන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් අද ධර්ම දානමය පින්කමේ ප්‍රධාන අරමුණ වශයෙන් සඳහන් කොට ඇති පරිදි ජූනි මාස 9 වන දිනට යෙදුණු ජන්මදිනය නිමිත්තෙන් පින්වත් ආර්.එම්. උපසේන මහතාට සෙත් ප්‍රාර්ථනා කිරීම පිණිසයි ධර්ම දානය සිදු කෙරුණේ. ආර්.එම්. උපසේන මහතාට මේ සියලුම පුණ්‍ය ධර්මයෝ එක ලෙසම අනුමෝදන් වෙත්වා. තෙරුවන් සරණින් සියලු දෙවියන්ගේ රැකවරණයෙන් සියලු යහපත අභිවෘද්ධිය උදා වෙත්වා. රැකී ආරක්ෂා ආදී ජීවිතයේ සියලු කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සඵල වෙත්වා. දිනෙන් දින දියුණුවටපත් වෙත්වා. මේ ගෞතම සාසනයේ සුවසේ දහමේ හැසිරී ධර්මාවබෝධ කරන්නටත් වාසනාව ලැබෙත්වා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. ආර්.එම්. උපසේන මහතාගේ නමින් මිය පරලෝ යන්ට යෙදුනා වූ ආර්.එම්. විජේරත්න පියාණන්ට සහ ඩී.එම්. ලොකුමැණිකා මෑණියන්ට පින් අනුමෝදන් වෙත්වා. ආර්.එම්. අශෝකානන්දනී මහත්මියගේ නමින් මිය පරලෝ ගිය ආර්.එම්. කිරිබණ්ඩා පියාණන් ඇතුළු මියගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් වෙත්වා. මියගිය ඥාතීන්ගේ පරලෝ ජීවිතයේ සැපයෙන් සැපයට පත්වෙත්වා. මේ දුක්ඛිත සසර ගමනින් අපගේ ඥාතීන් ඊතා ඉක්මනින්ම නිදහස් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් ඥාතීන්ට පින් අනුමෝදනා සිදු කරන්න. සුජීවත්ව සිටින මේ වෙනකොට අසනීප තත්වයෙන් පසු වෙන ආර්.එම්. බණ්ඩාරමැණිකා මෑණියන්ට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ඒ මෑණියන්ගේ මෑණියන් වන අවුරුදු 89ක් වයස ඇති ආර්.එම්. මුතුමැණිකා මෑණියන්ටත් මේ සියලු පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝග සුවය දීර්ඝායුෂ සම්පන්නිය ලැබෙත්වා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරමු. අද ධර්ම දානය සිදු කරන්නේ බදුල්ලේ මහියංගන පාරේ අංක 161 සී නිවසේ පදිංචි අශෝකා මෝටර්ස් අයිතිකරු වන පින්වත් ආර්.එම්. උපසේන මහතා, ආර්.එම්. අශෝකා නන්දනී මහත්මිය සහ චාමික පියුමාල් පුතුණන් විසින් ඒ පින්වතුන්ලාට මේ ධර්ම දානමේ පිණින් සියලු යහපත අභිවෘද්ධියම සැලසෙත්වා. ඒ වගේම පදියතලාව පාරේ නොම්බර 60 වේවත්තෙහි අශෝකා මෝටර්ස් අයිතිකරු වන පින්වත් ඒ.එම්. සමන් කුමාර මහතාටත් ආර්.එම්. මල්ලිකා බිරිඳටත්
ඒ.එම්. ඕෂධ හංසමාල් පුතණුවන්ට සහ තල්දෙන නිලිවත්තේ පදිංචි අසංක ප්‍රදීප් මහතාට, දිස්නා අරුණකාන්ති බිරිඳට, ආර්.එම්. භානුජ රසාංජන නිර්මාල් පුතණුවන් ඇතුළු ඒ හැම දෙනාට මේ සියලු පින්පෙත් අනුමෝදන් වෙලා ඒ අයගේ රැකී රක්ෂා ආදී කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක කරගන්නට, ඒ රැකියා කටයුතු, ව්‍යාපාර කටයුතු දිනෙන් දින දියුණු කරගන්නට තෙරුවනේ ආශිර්වාදයේ, මේ පිනේ ආශිර්වාදයේ, සියලු දෙවියන්ගේ ආශිර්වාදයේ ලැබෙත්වා. ඒ දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදියත් ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. ධර්ම දානය සිදු කරන පින්වතුන්ලාටත්, සුපින්වත් ඔබටත්, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාටත්, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ හැම දිනාටත් තෙරුවන් සරණින්, දෙවි රැකවරණින් සියලු යහපත, නිදුක් නිරෝග සුව සැලසේවා. සුවසේ පින් පුරාගෙන දහමේ හැසිරලා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට ලැබේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.